ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමග වනසේක්වා. සුවිශේෂක ජෝම්තුමන්ගේ සුවිශේෂයෙන් පුටාගත් කොටසකි. ස්වාමීනි ඔබ වහන්සේට මහිමය වේවා. ඔබට කීමට තව බොහෝ දේ මට ඇත. දැන් ඒවා දරා ගැනීමට ඔබට නොහැකිය. එසේ වී නමුත් එතැනන් වහන්සේ එනම් සත්‍යතාවේ ආත්මයන් වහන්සේ පැමිණි කල උන්වහන්සේ සම්පූර්ණ සත්‍ය කරා යෑමට ඔබට මඟ පෙන්වන සේක. මන්ද උන්වහන්සේ සිය කැමැත්තෙන්ම කතා නොකොට උන්වහන්සේ අසන දේම පවසා මතු සිදුවන දේ ඔබට ප්‍රකාශ කරනු ඇත. උන්වහන්සේ මා සතු දෙයින් ගෙන ඔබට ප්‍රකාශ කරන බැවින් මා මහිමයට පමුණුවන සේක. පියාණන් සතු සියල්ල මාගේ ආත්මයණන් වහන්සේ මා සතු දෙයින් ගෙන ඔබට ප්‍රකාශ කරන සේකැයි මා කීවේ එබැවිනි. ස්වාමීන් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය. හැකි අය චුට්ටක් ඉස්සරහට ඇවිල්ලා වාඩි වෙන්න. මේ යායම පාළු වෙලා හැකි අය ඉස්සරහට ඇවිල්ලා වාඩි වෙන්න. මගේ ආදර ප්‍රමාන්තෙනි ශුද්ධ ත්‍රිත්වයේ මංගල්‍ය. ශුද්ධ ත්‍රිත්වයේ මංගල්‍ය ගැන කියද්දී සාමාන්‍යයෙන් මේක කියන්නේ දේශකයන්ගේ ඛේද වාචකයක් කියලා. දේශකයන්ගේ ඛේද වාචකයක් කියද්දී මේකට මොකක්ද කියන්නේ කියලා දන්නේ නැහැ කියන එක. හැබැයි ඒක අපිට නම් ඛේදක වාචකයක් නෙමෙයි. අසමහර අපි දේශකයන් නොමි වෙන නිසා වෙන්න ඇති. කෙසේ වෙතත් ශුද්ධ ත්‍රිත්වය ගැන කතා කරද්දී ඒක අභිරහසක්. ඒ කියන්නේ අභිරහසක් කියලා කියද්දී ඒක තේරුම් අරගෙන ඉවර කරන්න බැරි දෙයක් මිසක් තේරුම් ගන්න බැරි දෙයක් නෙමෙයි. දැන් උදේ නම් පූජා 3ක් තියලා මේ පූජා 3ේම අයිස් අරගෙන රෙදි අරගෙන ඔක්කොම යාති කරලා තියෙන්නේ. ඉතින් නමුත් ඒක සරලව ගත්තායින් පස්සේ දැන් උන්වහන්සේගේ දැන් ශුද්ධ එකම තැනන් වහන්සේ එකම දෙවියන් වහන්සේ තැනන් වහන්සේලා 3 දෙනෙක් එකම දෙවියන් වහන්සේ තැනන් වහන්සේලා 3 දෙනෙක් කියලා කියද්දී මගේ ආදර ප්‍රමාන්තේනි එතනදී එකම දෙවියන් වහන්සේ තැනන් වහන්සේ 3 දෙනෙක් කියද්දී උන්වහන්සේ ප්‍රකාශ වීම 3ක් වගේ හරියට. එකම දෙවියන් වහන්සේ හරියට උන්වහන්සේ ඉරණං ඉරේ එළිය ජේසු වගේ ඉර දේව තාත්තා වගේ ඉරේ එළිය ජේසු වගේ ඊට පස්සේ ඉරේ රස්නේ ශුද්ධාත්මයන් වගේ හරියට. එහෙම නැත්නම් ජලයම H2Oම ඝන විදියට තියෙද්දි පියානෝ වගේ ඒක ද්‍රව වෙද්දි පුත්‍රයානෝ වගේ ඊට පස්සේ වාෂ්ප වෙද්දි ශුද්ධාත්මයන්ෝ වගේ. දැන් මේ ඔක්කොම කිව්වත් අපිට මේක හරියට ත්‍රිත්වය මොකක්ද කියන එක හරියටම තේරෙන්නේ නැහැ. නමුත් මගේ ආදර ප්‍රමන්තෙනි ලෝකාරම්භයේදී අපි දකින්නේ පුරාණ ගිවිසුම පුරාවටම දෙවියන් වහන්සේ එකම දෙවියන් වහන්සේ විදියට ප්‍රකාශ වුණා. බහුදේවවාදය තිබිච්ච තැනක. ඒ කියන්නේ විවිධ දෙවි දේවතාවන්ට නමස්කාර කරපු පරිසරයක උන්වහන්සේ කියනවා මමයි එකම දෙවියන් වහන්සේ. එතකොට ඒ මමයි එකම දෙවියන් වහන්සේ ඒ දෙවියන් වහන්සේ ප්‍රකාශ වෙලා ඊට පස්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් පියාණන්ගේ පුත්‍රයාණන් මේ ලෝකෙට වඩිනවා. එතකොට පුරාණ ගිවිසුමේ උන්වහන්සේ ගැලවුම්කාරයෙක් ගැන ප්‍රකාශ කරා. ගැලවුම්කාරයෙක්ව මම එවනවා කියලා. එතකොට ගැලවුම්කාරයෙක් වෙවනවා කියුවට ඒ පුත්‍රයාණන් වහන්සේ කියන එක හරියටම පුරාණ ගිවිසුමේ ඩිරෙක්ට්ලි කතා කරලා නැහැ. එතකොට ජේසුගේ කාර්යය පුරාණ ගිවිසුමේ දුක් විඳින දාසයා විදියට තියෙනවා. නැත්තම් මෙසියස් ආවහම කියලා තිබුණාට ඒක දෙවියන් වහන්සේගේ තාත්තා පුතා අතර බැඳීමක් කියන එක පුරාණ ගිවිසුමේ ඩිරෙක්ට්ලි නැහැ. ඉතින් ඒගොල්ලන්ට ඒක තේරුම් ගන්න බෑ. දැන් ජේසුස් ආවිලා එකපාර කියද්දි ජුදා ජාතිකයන්ට මම පුතා කියලා මාර වැඩන්නේ උපන්නේ සෑතක ගෙනලා පෙන්නන්න DNA වාර්තාවක් පෙන්නන්න කියන්නද පුතා කියලා. ඒගොල්ලෝ හිතුවේ මේක ජුසේගේ පුතා කියලා. මොකද ජුසේ තමයි පිළිගත්තනේ මේ මගේ දරුවා කියලා. නැත්නම් දේවම්මට ගල් ගහලා මරනවනේ. ඉතින් මේක එයාලට කොහොමත්ම ජුදා ජාතිකයන්ට අදටත් තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ අදටත් ඇවිල්ලා ජේසුස් ආවිලා දෙවියන් වහන්සේගේ පුතා නෙමෙයි. එයාලට ජේසුස් ආවිලා ප්‍රොෆට් කෙනෙක්. දිවැසිවරයෙක් විතරයි. මගේ ආදර ප්‍රමන්තෙනි නමුත් ජේසුස් ඇවිල්ලා කිව්වා මම තාත්තා මගේ තාත්තා දෙවියන් වහන්සේ කියලා පියාණන් වහන්සේ කියලා.
එතකොට මගේ තාත්තා පියාණන් වහන්සේ කියද්දි ඒක ඊට පස්සේ යේසු එහෙම කතා කරලා කිව්වා මට පස්සේ තව තැනන් වහන්සේ කෙනෙක් එනවා. ඒ තමයි ශුද්ධාත්මයන් වහන්සේ කියලා. මගේ ආදරේ මන්තනේ යේසු කිව්වා මට පස්සේ වෙන තැනන් වහන්සේ කෙනෙක්. වෙන තැනත්තාන් වහන්සේ කෙනෙක් කියනවා. ඒවත් එක සදහටම ඉන්න. අපි ජෝම්තුමාගේ 16 වෙනි පරිච්ඡේදයේ අපි දකින්නේ එකයි. ජෝම්තුමාගේ 16 වෙනි පරිච්ඡේදයේ මගේ ප්‍රේමවන්තනි 14 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තියේ කතා කරලා කියනවා බලන්න උන් වහන්සේද එවිට මම පියාණන් වහන්සේගෙන් අයදින්නෙමි උන්වහන්සේද ඔබ සමග සදහටම සිටින පිණිස වෙනත් සහායදායකයෙකු දෙනසේක. දැන් මේ ජේසුස් කතා කරනවා තව එක්කෙනෙක් ගැන. 17 වෙනි වගන්තිය බලන්න. උන්වහන්සේ ඔබ සමග උන්වහන්සේ ඒ සහායදායකයන්ෝ සත්‍යතාවයේ ආත්මයන්ෝය උන්වහන්සේ පිළිගැනීමට ලෝකයේ අපොහසත්ය මන්ද ලෝකයා උන්වහන්සේ දකින්නේවත් අදහන් හඳුන්වන්නේවත් නැත. ඒත් ඔබ උන්වහන්සේ හඳුන්වන්නේ. උන්වහන්සේ ඔබ සමග නැවතී සිටීමේ ඔබ තුල වැඩවසන සේක. දැන් ඒකයි ගිය සතිය අපි මගේ ආදර ප්‍රේමන්තනි ගිය සතිය අපි සුදාත්ම මංගල්‍ය සමරුවේ. ගිය ඉරිදා සුදාත්ම මංගල්‍යයට පස්සේ තමයි මේ ඉරිදා සුද ත්‍රිත්වයේ මංගල්‍ය සමරන්නේ. ඒකට හේතුව සුදාත්මයන්ෝ එන්න ඕනේ. සුදාත්මයන්ෝ අපි සමරලා තමයි ඊට පස්සේ ත්‍රිත්වය එකම දෙවියන් වහන්සේ තැනන් වහන්සේලා තුන් දෙනෙක් කියන එක අපි ආයිති කරගන්න. දැන් මේක බලන්න. දැන් මේක ටිකක් බර කතන්දරයක්. ඒක ඇත්තට සුන්දර කතන්දරයක් නෙමෙයි. නමුත් ඒකේ හරි ගැඹුරක් තියෙනවා, ලස්සනක් තියෙනවා. ඉතින් එතනදී අද උප්පත්ති කතා සමා වෙන අද හිතෝපදේශය අපි කියවන්නේ හිතෝපදේශයේ මේ පුරාණ ගිවිසුමේ මවන විදිහ මැවීම ගැන කතා කරන එක තැනක්. ඒකේ කතා කරනවා සමිදානෝ Taman මැවූ හැම දෙයකටම පෙර සියලු මැවිලිවල පළමුවැන්නා මෙන් මා මැවූසේක. මා කියන්නේ කවුද? මා කියන්නේ ප්‍රඥාවට. ප්‍රඥාව තමයි මේ මා කියලා කියන්නේ. ඉතින් මේකට හීබ්‍රු වලින් කතා කරන්නේ මගේ ප්‍රේමන්තනේ සොෆියා කියන වචනේ. සොෆියා. දැන් අපි නම් වල තියෙනවා සොෆියා කියලා. එතකොට මේ සොෆියා කියන්නේ ප්‍රඥාවට. ප්‍රඥාව මේ සොෆියා කියන වචනයට ඒක ග්‍රීක භාෂාවේ ස්ත්‍රීලිංග පද පුරුෂලිංග පද වෙනම තිබුණා. පුරුෂලිංග නාම. එතකොට මේක ඇවිල්ලා ස්ත්‍රීලිංග නාමයක්. ඒක තමයි ප්‍රඥාව ඇය කියලා කතා. දැන් මේකේ කතා කරලා තියෙනවා ඇය කියලා තමයි කතා කරන්නේ. ඉතින් මගේ අතට මේ ඇවිල්ලා ප්‍රඥාවට කතා කරන වචනය. එතකොට උන්වහන්සේ කතා කරලා කියනවා බලන්න ලෝකය නැවතී වචන ගන්න ලෝකය මවද්දී සමිදානෝ Taman මැව් හැම දෙයකටම පෙර සියලු මැවිලි වලට පළමුවෙන් නමෙන් මා මැවුසෙක්. ඒ කියන්නේ ලෝකය මවද්දී ප්‍රඥාව තිබුණා. ලෝකය මවද්දී ප්‍රඥාව තිබුණා. එතකොට දැන් මේ ප්‍රඥාවයි ත්‍රිත්වයයි කොහොම සම්බන්ධ වෙන්නේ? උන්වහන්සේ ප්‍රඥාව කියලා කියද්දී මගේ ආදර ප්‍රේමන්තනේ මේක ලස්සන්ට අපිට සම්බන්ධ වෙනවා ක්‍රියාපොත් 1 කොරින්ති 12 සමයන්. අපි තව මෙතන මේකේ වචනෙන් බලමු. ඊට පස්සේ 23 බලන්න. දුරාතීතයේ මහ පොළව ඇතිවන්නට පෙර ආරම්භයේදී මම මවනු ලැබුවෙමු. සත් සමුද්‍ර ඇතිවන්නට පෙර ජලය පිරුණු උල්පත් නොවූ සමයේ මම ජනිත වූෙමි. ගිරිකුල් හා කඳු වැටි නියම තැන්වල පිහිටන්නට පෙර මගේ උපත විය. සමිදානෝ මා පොළව හා කෙත් වතු මවන්නට පෙර ප්‍රථම පස් පිඩැල්ල සාදන්නට පෙර මම ඉපිද සිටියමි. දැන් මේ මම කියන්නේ ප්‍රඥාව වෙද්දී මගේ ආදර ප්‍රේමන්තනේ මේ ප්‍රඥාවට ඩිරෙක්ට් සම්බන්ධ වෙන්නේ කාමවත් නෙමෙයි. එක කොරින්ති 20 පළවෙනි පරිච්ඡේදයේ 20 වෙනි වගන්තියේ මෙන්න මෙහෙම ප්‍රඥාව සම්බන්ධ වෙන විදිය අපි අයිති කර ගන්නවා. පළවෙනි පරිච්ඡේදයේ 1 කොරින්ති පළවෙනි පරිච්ඡේදයේ 20 වෙනි වගන්තිය. දැන් එතන මෙන්න මේ විදියට එක කතා කරලා කියනවා. මගේ ආදර ප්‍රේමන්තනේ ප්‍රඥාවන්තයා කොයිද? විනයදරයා කොයිද? මෙලොව වාද කරන්නා කොයිද? මේ ලෝකේ ප්‍රඥාව ප්‍රලාපයක් බව දෙවියන් වහන්සේ හෙළි කර ඇත. මන්ද දෙවියන් වහන්සේ ප්‍රඥාවන්ත සැලස්ම අනුව ලෝකයේ සෝකීය ප්‍රඥා බලයෙන් දෙවියන් වහන්සේගේ දැන ගැනීමට නොහැකි විය. ඒ අනු වෙනුවට මගේ ප්‍රේමන්තනේ ප්‍රඥාවන් මේකේ විස්තර කතා කරලා කියන මොකක්ද? ප්‍රඥාව කියන්නේ ජේසුටමයි කියලා. ප්‍රඥාව කියන්නේ ජේසුටමයි. දැන් මේක කියන්නේ ලෝකයේ මවද්දී එක්තරා විදියකට මේ කියන්නේ ලෝකයේ මවතන තැන තව කෙනෙක් හිටියා කියන එක. ජේසුව මවපු කෙනෙක් නෙමෙයි.
නමුත් ඒ ප්‍රඥාව ගැන කියද්දි මවපු කෙනෙක් වුණාට ලෝකය දෙවියන් වහන්සේ තනිව මැව්වේ නෑ ප්‍රඥාවත් එක්ක. ඒතර අපිට ප්‍රඥාව වෙන්නේ ඒක ගැඹුරින් අදාරද්දී ජේසුමයි කියන එක. ඒතර ලෝකයේ ආරම්භයේදී දෙවියන් වහන්සේත් එක්ක තාත්තත් එක්ක ජේසු ඉඳලා තියෙනවා. ඒ කියන්නේ පුරාණ ගිවිසුමේ ඉංගියක් තියෙනවා මේ සම්බන්ධව. දැන් ඒකම බලන්න උපත්ති කතා පොතේ පළවෙනි පරිච්ඡේදයේ 26 වෙනි වගන්තිය දෙවියන් වහන්සේ ලෝකයම වද්දි කොහොමද මැව්වේ? වචනේ කතා කරලා කියන විදිය බලන්න. ඉන්පසු දෙවියන් වහන්සේ අපගේ ස්වරූපය අනුව අපේ සමානත්වය ලෙස මිනිසයා මවමු. අපේ ස්වරූපයට මවමු. මගේ ආන්දර පෙම්වන්තේනි, ඒ කියන්නේ දෙවියන් වහන්සේ කියන්නේ එක්කෙනෙක් නෙමෙයි. එතන තව කීප දෙනෙක් ඉන්නවා. ඒකයි අපි කියලා කතා කරන්නේ. දැන් මගේ ආදර දෙවියන් වහන්සේ එකයි ලෝකයේ මවලා මගේ ආදර ප්‍රේමවන්තයනි ලෝකයේ මවලා උන්වහන්සේ කතා කරලා කියනවා බලන්න ජුවම් උප්පත්ති දෙවනි පරිච්ඡේදයේ පැහැදිලිවම කතා කරලා කියනවා 18 වෙනි වගන්තියේ පසුව දෙවියන් වහන්සේ කතා කොට මිනිසා තනිව විසීමට සුදුසු නැත. දෙවියන් වහන්සේ කතා කරලා කියනවා ඔබ තනිව ඉන්න සුදුසු නැහැ. ඒක හරියට මේ වගේ. පුතේ, ඔයාලා දෙන්න එන්න. ඊට පස්සේ ඔයාලා දෙන්න එන්න. ඉස්සරහට එන්න. ඉස්සරහට අර කරේ අත දාගෙන ඉන්න. බලන්න. එතකොට දැන් මෙතන දෙවියන් වහන්සේ නම් කරේ අත දාගන්න. කරේ අත දාගන්න. මම මෙතන ඉන්නවා. තේරුණාද කියන එක? මම මෙතන ඉන්නවා. මට ඒ කියන්නේ දෙවියන් වහන්සේ ආදම්ම මවලා අනිත් සත්තු ඔක්කොම මවලා ආදම් ගාවට ගෙනල්ලා නම් දෙනවා. නම් දෙනවා කියන්නේ ඔතොරිටි එක තියෙනවා. ඒ සත්තුන් මත බලය තියෙනවා කියන්නේ. දැන් මෙතන බලන්න මම ඒදම් උයනේ ආදම් විදියට ඉද්දී ඒදම් උයනේ දෙවියන් තව එක්කෙනෙක් හිටියා නම් තමයි වටින්නේ. දුවලා එන්න පුතේ. දුවලා එන්න. රතු පාට නැදන් ඉන්න. තවත් ගැලපෙනවා. මෙතන කරේ අත දාගන්න බලන්න. මෙතනට ඇවිල්ලා. එතකොට ඒ දෙවියන් වහන්සේ කියනවා කරේ අත දාගන්න. කරේ අත දාගන්න. දෙවියන් වහන්සේ කියනවා ආදම් ඔබ තනිව ඉන්න සුදුසු නෑ. ඇයි මෙතන බජාර් එකක් නේ. මෙතන සෙට් එකක් නේ. මම තනිවමනේ. ඒ තනිකම පොමනේරියන් බල්ලන්ටවත් කිසිම මාළුන්ට කිසිම දෙයකට ටූටු බර්ඩ්ලවත් ටෙඩි බෑටලවත් මකන්න බෑ. ඒ තනිය දැන් මෙතන තියෙන ත්‍රිත්වික එකතුවක්. ඒ එකතුවෙන් තමයි කියන්නේ ඔබ තනියම ඉන්න සුදුසු නැහැ. අපි ඉන්නේ එක්තරා විදිහකට කියන්නේ අපි තනියම නෙමෙයි. ඒතර ඔබට සුදුසු සහකාරියක් වචන කතා කරලා කියනවා. නැත ඔබට සුදුසු සහකාරියක මවා දෙන්නේ නෙමෙයි. මගේ ආදර ප්‍රේමන්තයනේ දෙවියන් වහන්සේ එන්න මේ පැත්තෙන් පුතේ. ශුද්ධාත්මයන්ව මැදට යන්න. හරිද? ශුද්ධාත්මයන්ව මෙහෙම මෙයාගේ අතින් මෙහෙම දාගන්න. මෙයාගේ අතින් මෙහෙම දාගන්න. තාත්තා සයිස් එකට ඉන්නවා ගන්නට තාත්තා පුතා තේරුණාද කියන එක ශුද්ධාත්මයන්ව. ශුද්ධාත්මයන්ව වගේ මේක තියෙන්නේ. හරි ශුද්ධාත්මයන්ව. ඒතර තාත්තා පුතාව එකතු කරන්නේ ශුද්ධාත්මයන්ව. තාත්තා පුතා අතර රිලේෂන්ෂිප් එක ශුද්ධාත්මයන්ව. ඒතර ලෝක ආරම්භයේදී තාත්තා ඇවිල්ලා පියානෝ විදියට මගේ ප්‍රේමවන්තයනි කටයුතු කරලා පුරාණ විසුමතින් තාත්තා පියානෝ මම වගේ දෙවියන් වහන්සේ මගේ ජනතාව කටයුතු කරලා ජේසු කතා කරලා කිව්වා අපි තාත්තට යාඥා කරද්දී ජේසු කතා කරලා කියනවා තාත්තේ අපි එක්කෙනෙක් වෙනවා වගේ ඔවුනුත් එක්කෙනෙක් වෙන්න ඕනේ. අපි එක්කෙනෙක් වෙනවා වගේ එයාලත් එක්කෙනෙක්. ඒකයි උත්තම පූජක යාඥාවේ උජාම්තුමාගේ 17 වෙනි පරිච්ඡේදය ඔබ නිකන් ඉන්න වෙලාවට කියවුවොත් එහෙම මගේ ප්‍රේමවන්තයනි තේරුණාද කියන එක. ඒක පැහැදිලිවම ජේසු යාඥා කළා කියනවා මොවුන් අපි එක්කෙනෙක් වෙනවා වගේ ඔවුනුත් එක්කෙනෙක් වෙන්නට ඕනේ. බලන්න වචනේ කතා කරලා කියනවා 11 වෙනි වගන්තිය මම තවත් ලෝකේ නොසිටිමි ඒත් ඔහු ලෝකේ සිටිති. මම ඔබ වෙතට එන්නෙමි සුවිශුද්ධ පියාණනි අප මෙන්ද ඔවුන්ද ඒකත්වයක් වන පිණිස ඔබ මට දුන් ඔබගේ නාමයේ අනුහසෙන් ඔවුන් ආරක්ෂා කළ මැනව. එක්කෙනෙක් වෙන්න. ඒ එක්කෙනා වෙන්නේ නිකම් බෝතලයක් එක්ක නෙමෙයි. ඒ එක්කෙනා වෙන්නේ ලිංගික හැසිරීමක් එක්ක නෙමෙයි. චැට් එකක් එක්ක නෙමෙයි. ඉඩමක ඔප්පුවක් එක්ක නෙමෙයි. බැංකු ගිණුමක් එක්ක නෙමෙයි.
ඒ එක්කෙනා එක්කෙනෙක් වෙන්නේ ශුද්ධාත්මයන් හරහා. දෙවතාත්තා ජේසුගේ අතර ආදරේ බැඳීම ශුද්ධාත්මයන් වහන්සේ. එතකොට උන්වහන්සේ එකයි කතා කළා කිව්වේ ලෝකයට ජේසු කිව්වා ඔබ ඉන්න ශුද්ධාත්මයන්ෝ එනකන් ඉන්න. මොකද ශුද්ධාත්මයන්ෝ තමයි මේ ත්‍රිත්වික සම්බන්ධයට ඔබව මාව ගන්නෙ. මේ කනෙක්ෂන් එක ගන්න ශුද්ධාත්මයන්ෝ. විවාහයේ අඹ සැමියන් උන්වහන්සේ ආදම්ව මවලා ඒවව මවන්නේ ආදම්ගේ ඉලටයක් අරගෙන. මොකක්ද මේ කියන්නේ? ඒ කියන්නේ ආදම් ඇතුලේ තමයි ඒව හිටියේ. ආදම් මේව එක්කෙනෙක්නේ. ඒ කියන්නේ ඉලටයෙන් මවනවා නම් තේරුණාද කියන එක? ආදම්ගේ ඇතුලේ තමයි ඒව ඉන්නේ. වෙනම අරගෙන මවන්න තිබුණානේ. නෑ ආදම් කියද්දි මනුස්සයා කියද්දි පිරිමියා නෙමෙයි. මනුස්සයා කියද්දි පිරිමියා ගැහණිය දෙන්නම. ඒ දෙන්න මනුස්ස දෙවනන්සේ මිනිසාව මවා අපි තමයි මේක පිරිමියා කියන්නේ. මිනිසාව මවා මිනිසා කියන්නේ කාන්තාව පිරිමියා දෙන්නම. ඒ දෙන්නව උන්වහන්සේ එක්කෙනා උන්වහන්සේ දෙන්නෙක් කරනවා. එතකොට විවාහය මොකද වෙන්නේ? ඔබ නැවත එක්කෙනෙක් වෙනවා. දෙවනන්සේ එක් කරනවා කියන්නේ ඒකයි. දෙවනන්සේ එක් කරනවා කියන්නේ ඒකයි. මගේ ආදර විමන්තනේ මේක වෙන්නේ ශුද්ධාත්මයන් තුල. දැන් වැඩේ තියෙන්නේ ඒක මේ විවාහය කියද්දිම විවාහය කියන්නේ ලිංගිකත්වයක් නෑ. ලිංගික හැඟීම ලස්සන දෙයක්. ඒක වටින දෙයක්. හැබැයි මුලින්ම ලිංගිකත්වය නෙමෙයි. ඒක මුලින්ම සක්‍රමේන්තුව. ඒක ඔබ ශාරීරිකව එකතු වෙන්න ඉස්සෙල්ලා දේවස්ථානයට ඇවිල්ලා දේව මැදුර තුළ දෙවියන් වහන්සේ ඉස්සරහා පොරොන්දු වෙලා සක්‍රමේන්තුවක් ස්පිරිත්වෙන් බැඳෙන්නේ. බැඳුනයින් පස්සේ තමයි ඔබ ශාරීරිකව එකට ඉන්නේ. ඒක අපි කියන්නේ premarital sex is a sin. දෙවියන් වහන්සේ පල්ලියේ දේවස්ථානයේ විවාහ වෙන්නේ නැතුව පෞල් ජීවිත ගත කරන එක පාපයක්. එයාට සභාවේ ලබන්න බෑ. අවසරයක් නැහැ. රෙජිස්ටර් වුණාය කියලා ඒක සභාවේම ඕන එක්කෙනෙක්ට දික්සාද වෙන්න පුළුවන්. හොර සහතික ගන්න පුළුවන්. ඕන තරම් විවාහ වෙන්න පුළුවන්. ලෝකයේ විවාහයේ මිම්ම නෙමේ අපි විවාහයේ ඉන්න අපිට. අපිට ඒක කොලයකට වඩා එහා ගිය ස්වර්ගික එකතුවක්. ශුද්ධාත්මයන්ෝ ඔබ එකතු කරන්නේ. එතකොට ජේසු කියනවා දෙවනස් කියනවා අප ඒකත්වයක් වන පිණිස ඔබත් ඒකත්වයක් වෙන්න. ත්‍රිත්වය ඒකත්වයක් වෙන්නේ ශුද්ධාත්මයන්න් හරහා. එතන අපි හැම රිලේෂන්ෂිප් එකකම ශුද්ධාත්ම කනෙක්ෂන් එකක් තියෙනවා. දැන් මෙතන මම කතා කරද්දි මගේ ප්‍රේමවන්තනේ. මෙතන මේ කතා කරද්දි ඔබත් මමත් අතර ශුද්ධාත්ම කනෙක්ෂන් එකක්. කමියුනිකේෂන් එකක් තියෙනවා. නැත්තම් ඒක ඔබට තේරෙන්නේ නැහැ. ඔබට තේරෙන්නේ නැහැ මේ විචාර අභිධර්මයක් තේරුම් කරන්න මට හරි බැරි මටත් බෑ. ඔබට තේරුම් ගන්නත් බෑ. හැබැයි ආත්මයන්ව වැඩ කරද්දී ඒක ඔබට වැටහෙනවා. ඒ ඔබ අතර මම අතර ශුද්ධාත්ම. ඒ කියන්නේ මේ පැරිෂ් ප්‍රීස් ඒ කියන්නේ ඔගොල්ලෝ මීසමේ ජනතාව පවුල් පොත නැද්ද ක්‍රිස්තියානි සාතිකය ඒකෙන් නෙමෙයි මේ ඒකත්වය. ක්‍රිස්තියානි සාතික ගන්න බැරිද? ඕන තමයි. පවුල් පොත ඩබල් තියාගන්නකො නැද්ද? ඒ වලින් නෙමෙයි පවුල් කාසික මම කියන්නේ පවුල් පොතේ කාසික වන්නේ ඒක වෙනම කතන්දර. ඒක දේව නැද්ද? පාදක ඒ කියන්නේ පවුල් කාසික වද්දි ක්‍රිස්තියානි සාතිකය ගද්දි නැද්ද? ඊට පස්සේ ඔබ එක මංගල්‍ය ලිස්ට් එකට සල්ලි දාද්දි සමිත සමාගම් වල වැඩ කරද්දි නෙමෙයි මේ කනෙක්ෂන් එක එන්නේ. ඒකට ගොඩක් එහා සම්බන්ධතාවයක්. thank you පුතේ. thank you. ඒ නිසා ජේසු කතා කළා කියනවා මේ ශුද්ධාත්ම සම්බන්ධ බැඳීම ඒකත්වයක්. එතකොට මගේ ප්‍රේමන්තේනි මම ජීවත් වෙන්නේ මම නිසා නෙමෙයි අනිත් කෙනා නිසා. ඒකයි සුදු ත්‍රිත්වයේ ලස්සන. සුදු ත්‍රිත්වයේ ලස්සන ඇවිල්ලා එතන තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ තාත්තා පුතා ශුද්ධාත්මයන්ෝ කියද්දි තුන් දෙනා තුන් පැත්තකට යන අය නෙමෙයි. තාත්තා එකක් කියනවා. පුතා තව එකක් කියනවා. ශුද්ධාත්මයන්ෝ ඊට එහා දෙයක් කියනවා. දැන් තාත්තා කියනවා මේ ආගන්නවා.
පුතේ ආගන්නවා මෙතන මගේ කැමැත්ත වෙන්න ඕනේ හොඳේ. තමුන්ට ඕනම විකාර කරන්න බෑ. කරුණා කරලා හොඳින් ඕන අරකින් යනවා ලෝකෙට. යනවා කියලා මැරෙනවා. මම කියන්නේ මෙතන. එහෙම එකක් නැහැ. ඒ තාත්තගේ කැමැත්ත තමයි ජේසුගේ කැමැත්ත. තාත්තගේ කැමැත්තයි ජේසුගේ කැමැත්තයි දෙකක් නෙමෙයි එකක්. බඳින්න කලින් නම් එහෙම තමයි කැමැත්ත තිබ්බේ. ඕක දෙකක් තිබ්බේ නෑනේ. පවුවර තමයි නිකන් තෙරණාද කියන එක. ඊට පස්සේ ඉතින් සෙට් වෙන්නෙම නැහැ. දිරවන්නෙම නැහැ. කට්ට ඇරියොත් ඉතින් ඉවරයි. නැද්ද? මං කියන්නේ ඕගොල්ලෝ නෙමෙයි අනිත් අය. ඒක වෙන්නේ මොකක්ද? දැන් මුලින් මගේ ප්‍රේමවන්තනේ ඔක මේ සුද්ධාත්ම බැඳීමක් නෙමෙයිනේ. ඔක ශාරීරික බැඳීමක්. ත්‍රිල් එකක්, කික් එකක්. අර පොඩි ගතියක් තියෙනවා දැක්කම නිකන් කිලිපොලා යනවා. නැද්ද? කබියල් විදාන් නාකයන වෙනවා කුචු කුචු හොතා වෙනවා. නැද්ද? දැන් අලුත් ෆිල්ම් මම දන්නේ අපේ කාලේ ඒවා දන්නේ. දැන් ළමයි කුචු කුචු හොතායේ දන්නෙත් නැහැ. තේරුණාද කියන එක? මගේ ආදර ප්‍රේමවන්තනේ. ඒ කියන්නේ මොකක්ද දෙයක්? ඒක ඒ අර ඇට්‍රැක්ෂන් එකෙන් යනවා. ආත්මික බැඳීමක් නැතුව. ඇට්‍රැක්ෂන් එකෙන් යද්දී අපි ඇට්‍රැක්ෂන් එකෙන් ඉද්දි මගේ ප්‍රේමවන්තනේ ඇට්‍රැක්ෂන් එක අඩු වෙනවා. දත් හැලෙනවා. හම රැලි වැටෙනවා. කොණ්ඩ යනවා. තේරුණාද කියන එක? ඉතින් ඒක නිසා ඉතින් අර තීබ්බර සුන්දරත්වයෙන් වයසට යද්දී පහුවට කෝකෝ වෙනවා. ඒත් ඇට්‍රැක්ෂන් එක නැති වුණා කියලා සුද්ධාත්මයන්ව නැති වෙන්න බෑ. ආත්මයන් තුළ නම් කනෙක්ෂන් එක තියෙනවා. ඒකයි ට්‍රිනිටි කියද්දී සුදු ත්‍රිත්වය කියද්දී සුදු ත්‍රිත්වයේ මංගල්‍ය හරි ලස්සන වෙන මොකක්ද? ජේසු අපි මේක සබාවක් විදියට සුදු ත්‍රිත්වය ජීවත් වෙන විදිහක්. අපි අහන්න ඕන අපි ජීවත් වෙන්නේ එතනද? ඇයි ඒක බැරි? දෙවියන් වහන්සේ පියානෝ පුත්‍රයානෝ ශුද්ධාත්මයානෝ එක්කෙනෙක් වෙද්දී අපි ගොඩක් වෙන්නේ කොහොමද? දැන් ඒක වර්ස් තැනකට අද ඇවිල්ලා තියෙන්නේ. වර්ස් තැනකට. මෙතන අත උස්සන්න බලන්න බය වෙන්න එපා. මොකද නෙමෙයි. ගෙදර පවුලේ එකට එක වේලක් හරි දවසේ එකට ඉඳගෙන කන අත උස්සන්න. එක්කෙනෙක් ඉන්නවා. හරි දෙන්නෙක් ඉන්නවා. තුන් දෙනෙක් ඉන්නවා. හතරක් ඉන්නවා. පහක් ඉන්නවා. හයක් ඉන්නවා. එක වේලක් හරි මං කියන්නේ. එක වේලක් හරි. හතක් ඉන්නවා. හතක් ඉන්නවා. එක වේලක් හරි. බොරු කියන්න ඕනේ නැහැ. මම පොඩි ෆාදර්ත් එක්ක එහෙම කන්න මාර ට්‍රයි එකක් දෙනවා. තේරුණාද? මාර ට්‍රයි එකක් දෙනවා. ඒක හරියට කරගන්න බෑ. මං කියනවා ෆාදර් at least for lunch we'll sit together. at least for lunch. රෑ ගැන අහලා වැඩක් නැහැ. මොකද මම කන වෙලාවට කන්න ගත්තොත් ෆාදර් ලෙඩ වෙනවා. තේරුණාද කියන එක? ඒ නිසා උක හරියන්නේම නැහැ. ෆාදර් ඇවිල්ලා early bird කෙනෙක්. අපි ඇවිල්ලා නිදි මරණ බර්ඩ්ස්ලා. තේරුණාද කියන එක? ඒ නිසා ෆාදර් මං කියනවා ෆාදර් නයිට් එක අමතක කරමු. බ්‍රෙක්ෆාස්ට් එකත් මම ඔරසන් කියලා පාරට බයිද්දී හොඳටම පරක් වෙයි. නිසා ලන්ච් එකට හරි එකට ඉඳගෙන කමු. ඒකට මාර ගේම් එකක් දෙන්නේ. ඒක මාර අමාරුයි. ඉතින් බලන්න කොමරි පොඩි වෙලාවක් හරි අපි දැන් ඉඳගෙන කතා කරනවා. ඒ කෑම කන වෙලාවේ. ෆාදර් මෙන්න මෙහෙම වුණා. මේ ඒ සංවාදය ගෙදර මගේ ප්‍රේමවන්තනි මේ ලොකු දේවල් වුණා මේ කෑම මේස ලස්සනට නැද්ද? මේ ඒ කියන්නේ දැන් සමහර පාස්ටර්ස්ලා මම දැක්ක වීඩියෝස් එකම දාලා තියෙනවා ලස්සන තඩි මේස බේකන් and egg ඊට පස්සේ ඔරෙන්ජ් ජූස් එක මෙතන තියාගෙන කට්ටිය පවුලේ කට්ටිය දෙවියන් වහන්සේගේ සුන්දර උදෑසන දෙවියන් වහන්සේ අපි ආශිර්වාද කරනවා කියලා ඔරෙන්ජ් ජූස් බොනවා ගිනි තිබ්බගේ කුඩු අර මම දන්නේ නැහැ මොනවද කියලා අරගලේද මොනගලේද කියලා ගිනි තිබ්බගේ සම්පූර්ණයෙන්ම මගේ ආදර ප්‍රේමවන්තනි ඒක අපිට විනිශ්චයක් නෙමෙයි ගින්නයි පාස්ටර්කම එයා දාලා නැහැ. නමුත් මේ එහෙම ලස්සන ලොකු ඒවලු නැහැ. කුස්සියේ හිරමනේ ගිහිල්ලා ඉඳ ගන්න. තාත්තට පොඩි පුටුවක් දෙන්න. අම්මා අර මුල්ලක ඉඳ ගන්න. ඔතන ඉන්න තැන කට්ටිය එකට කෑම කන්න. ඒකේ ගන්නවා ඒ කෑම කන වෙලාවෙත් ගන්නවා ෆෝන් එක. කෑම කන වෙලාවට ඔබ තේරුණාද කියන්නේ? අර එක දවසක් අම්මා කතා පොඩි එකාට කෑම කවනවා. තේරුණාද කියන්නේ? ෆෝන් එක ඉස්සර අම්මලා කෑම කවන්නේ පුතා ඔන්න කාක්කා එනවා දැන් කපුටා එනවා කපුටා කා කවනවා අම්මා මාර ගේමක් දෙනවනේ අම්මා ළමයා පස්සේ දුවනවා බත් එක අරගෙන ගුලි කරගෙන පැය භාගයක් පැයක්වත් යනවා ළමයාට කවන්නනේ දැන් මොන කාක්කද ගත්තා ෆෝන් එක දැම්ම කාටුන් එක තේරුණාද කියන්නේ පොඩි එකා බලන් ඉන්නවා. මම කෑම වලට ගියාම මම දකිනවා.
අම්මා කවනවා. ඉතින් අර පොඩි එකා මොනවද කන්නේ කියලා දන්නෙත් නැහැ. කපුට මුකුත් නැහැ. අර බලන එක බලාගෙනම ඔබනවා කෑම මොකද කවන්න වෙන විදියක් නැහැ. ඔබ කවනවා ඉවරයක් නැහැ. අරක ඉවර වෙච්ච ගමන්ම ඊට පස්සේ අක්කයි නංගි නංගිට අවුරුදු 2යි. හරිද? නංගිට අවුරුදු 2යි අක්කට අවුරුදු 4යි. නංගි බලන 2 ඒවා අක්ක බලන 4 ඒවා. ඉතින් අර අක්කට මුලින්ම 2 ඒවා පෙන්න සමාන. නංගිට 2 ඒවා දාලා අක්කට 4 ඒවා දානවා. ඒතකොට අර දාද්දී අක්ක අඬනවා. අක්ක නැද්දී නංගි අඬනවා ඊට පස්සේ. ඊට පස්සේ තේරෙනවද කියන්නේ? ඊට පස්සේ මේක මාරාන්තික ප්‍රශ්නයක්. කතන්දර නැහැ. ඉමැජිනේෂන් නැහැ. ඉස්සර අපිට කෑම ගැව්වේ අම්මා මාර කට්ටක් කාලා. දැන් කපුට මැවෙනවා. දැන් කපුට මවන්න අම්මා බෙහෙම කරලා පත් පියා ඔන්න කාක්කා තේරුණාද කියන්නේ. ඒතකොට අපි මවා ගන්නවා. දැන් ඒව නැහැ. රෙඩිමේඩ් ඔක්කොම. කපුට ඔක්කොම පාටුන් ඉන්නවා. කපුට නෙමෙයි සමා වෙන කපුට කියන්නේ හරිය නෑනේ. මේ කාලේ මම කියන්නේ කපුටමයි එන්නේ. තේරුණාද කියන එක. දැන් නම් කාක්කා කියලාත් නැද්ද? කාක්කා කියලාත් කවන්න පුළුවන් ඇති. පොඩි එකා ඇතකට කිව්වම ඩග්ගල කවන. කෙසේ වෙතත් මගේ ආදර ප්‍රේමාන්තනේ මම කියන්නේ මේ කපුට ගැන. කෙසේ නම් දැන් ඒක දැන් ඊට පස්සේ බත් එක අරගෙන දා ගන්නවා. ඒක ටීවී එක දා ගන්නවා. ටීවී එක දාගෙන ඒක දිහා බලාගෙන කන්න. එතන පොඩි එක දැන් අර ටීවී එක බලාගෙන දැන් ටීවී එක හොඳ ඒක බත් ගුලිය අරගෙන දැන් පොඩි එකාට කවන්නේ අම්මා මෙහෙම. පොඩි එකා අම්මා අර තුලසී ප්‍රවීණ මේ ආදරේ නැද්ද මේ ආදරේ කාර් එකේ යනවා ස්ටියරින් වීල් එක යනවා අත යනවා. ඒ පොඩි එකා ඉතින් අගලගිම මෙලොලෝකෙක නෙමෙයි ඉන්නේ. මීඩියා එක ඔබව මාව හරි කපට විදියට තනි කරලා තියෙන. ඒක යකා කරන දෙයක්. යකාට කියන තම නමක් තමයි මගේ ප්‍රේමාන්තනේ ඩියබොලොස් කියන්නේ. ඩියබොලොස් කියන ඩිවයිඩර් වෙන් කරලා මම මේවට අත උස්සන්න කියන්නේ සමහර වයිෆ්ලා ඉන්නවා හස්බන්ඩ්ගේ පඩිය දන්නේ නැහැ. තේරෙනවද කියන්නේ? හස්බන්ඩ්ගේ පඩිය දන්නේ නැහැ. ඒක දන්නේ නැති මිනිස්සු මයි වයිෆ්ගේ account එකේ කීයක් තියෙනවද කියලා හස්බන්ඩ් දන්නේ නැහැ. ඒවා කියන්නේ හොර accounts දාගෙන ඉන්නවා. මොකද හස්බන්ඩ් ඒව අරගෙන බොනවා නම් කියන්න එපා. ඒක වෙනම කතන්දරයක්. ඕක අරන් බීලා නාස්ති කරනවා නම් එහෙම නෙමෙයි කියන්නේ. හොඳේ. ඒවා ඔක්කොම වෙන් ඉන්ඩිපෙන්ඩන්ට් ඒ කියන්නේ යමත යැපෙන්නේ නැහැ. මම දන්නේ නැහැ කොහොම වෙනස් වෙයිද කියලා. ඒ නිසා මට මගේ ස්ථාවරය හදා දැන් අපේ පැතිවල එහෙම ලොකුවට ඒවා ලොකු අවුල් නෙමෙයි. මොකද account එකේ සල්ලි ඉතුරු කරන සල්ලි තියෙන්න එපයි. වෙනම account දවසේ කෑම කන්න අපිට මාර අරගල එක අපි ඉන්නේ නැද්ද ප්‍රේමත්? ඔක ඉතින් accounts maintain කරන්න බෑනේ. ඒක නිසා දැන් ඒක වෙනම නැතනම් අර ෂුවර් නැහැ. ඒක වෙනම maintain වෙන්නේ. එතන ගෙදර වියදම් ඔයා මේවා කරන්න ඕනේ, ඔයා මේවා කරන්න ඕනේ. ඒක ආදරෙන් බෙදා ගන්න එක නෙමෙයි මම කියන්නේ. ඒක නිසා එහෙම නැති ණය තමයි ගන්නෙ. ඔබ දන්න ෆැමිලිස් ඉන්නවා. ණය දෙනවා. හස්බන්ඩ් ණය දෙනවා, ණයයි දෙන්න ඕනේ. මගේ ආදර ප්‍රේමාන්තනේ. විලි ලැජ්ජයි. එහෙම තැනක තමයි මේ සුදෝත්‍රීත්වය අපිට චැලෙන්ජ් කරන්නේ. කොච්චර පංගු බේරමුද? චූටි කාලේ නම් මේක අක්කා. මේක මල්ලි. මේක නංගි. මේක නෑ ඒක මගේ නෙමෙයිනේ. මම කරන්න තින් දෙක කරා. ඉතුරු ටික ඔයා. චුටි කාලේ ඉඳන් ඒක ඇහිඳින්නේ නැහැ. අරයා වැට්ටුවා නම් මම ඇහිඳින්නේ නැහැ නැද්ද? එහෙම තැනක තියෙන්නේ. පංගු බේරුම කියන්නේ පුදුම තැනක්. ඇයි මගේ ප්‍රේමාන්තනේ? ඇයි අපි යකා අරගෙන ඇවිල්ලා තියෙනවා තනි කරන තැනකට. තනි කරයින් පස්සේ ඔය එකයි ආදම්ට කිව්වේ. ඒවට කිව්වේ ඔබ දෙවියන් වහන්සේ වගේ වෙනවා. මේක කහෙන් කන්න හොඳ නරක දැනගන්න දෙවියෝ ගාවට යන්න ඕනේ නැහැ. ඔයා කන්න. ඊට පස්සේ ඔබටම පුළුවන් තනියම හොඳ නරක ඔබ විසින් දැනගන්න. සිම්පල්. මගේ ආදර ප්‍රේමාන්තනේ. ඒ තනි කරන්නේ ඌ දෙවියන් මත යැපෙන්නේ නැහැ. ජේසු ඇවිල්ලා මොකද්ද කිව්වේ? ජේසු ඇවිල්ලා මේ මගේ සහෝදර මේ මගේ කැමැත්ත. මම කියන දේ කරන්න ඕනේ. මම නෑ දේසු එහෙම දෙයක් නෙමෙයි. ජේසු මොකද්ද? ජෝන්තුමාගේ 4 වෙනි පරිච්ඡේදයේ 34 වෙනි වගන්තියේ කතා කරලා කියනවා මොකක්ද? මාගේ කැමැත්ත නම් ජේසුස් වහන්සේ වුණා මාගේ භෝජනය නම් මායු තනන් වහන්සේගේ කැමැත්ත කිරීමත් උන්වහන්සේගේ කාර්ය නිමාට පත් කිරීමත් ඒක මගේ දේ. මගේ මොකක්ද? මගේ කියලා කිසිම දෙයක් නෑ. මගේ සියලුම දේ තාත්තගේ.
මට කියලා දෙයක් නැහැ. මට හැම දෙයක්ම මගේ තාත්තා. ඒ මොකද මට මගේ හැම දෙයක්ම මගේ තාත්තා වෙන්නේ. තේරුණාද කියන එක? පුතේ අයින්න. පුතේ එන්න පදගාව. මගේ හැම දෙයක්ම තාත්තගේ වෙන්නේ. හිතන්න මේක මගේ. තේරුණාද කියන එක? මේක ඔයාගේ, මේක මගේ. මේක ඔයාගේ, මේක මගේ. දැන් මේක ඇවිල්ලා මෙහෙම වෙන්නේ මගේ ඔයාගේ වෙන්නේ අපි දෙන්නෙක් වුණත්. හැබැයි අපි දෙන්න එක්කෙනෙක් නම් අල්ලගන්න. ඒක මගේ දෙයක්ද කියලා ප්‍රශ්නයක් නැහැ. එයාගේ හැම දෙයක්ම මගේ, මගේ හැම දෙයක්ම එයාගේ. ඒතකොට මගේ කැමැත්ත එයාගේ කැමැත්ත කියලා දෙකක් නැහැ. මගේ කැමැත්ත එයාගේ කැමැත්ත තමයි. හැබැයි ජේසුස් කතා කරලා කියනවා මගේ ආදර ප්‍රේමවන්තනේ ජේසුගේ ස්ට්‍රගල් එකක් තිබුණා. කැමැත්ත දෙකක් වෙච්ච ස්ට්‍රගල් එක. මොකද ස්ට්‍රගල් එක? මගේ 14 වෙනි පරිච්ඡේදයේ මගේ ආදර ප්‍රේමවන්තනේ මගේ 14 වෙනි පරිච්ඡේදයේ ජේසුස් මල්ලු යන යාඥාවේදී මෙන්න මෙහෙම කෑ ගහලා කියන්නේ ඇයි එතකොට? ජේසුස් කතා කරලා කියනවා බලන්න ජේසුස් මල්ලු යන යාඥාවේදී කතා 36 වෙනි වගන්තිය 14:36 අබ්බා පියාණනි ඔබට සියල්ලක්ම හැකිය. මේ කුසලානෙන් මා කෙරෙන් ඉවත් කළ මැනව අමාරුයි. තාත්ත මේක ඉවත් කරන්න. හැබැයි ඊට පස්සේ කියන මොකක්ද? ඒත් මගේ කැමැත්ත නොව ඔබේ කැමැත්ත. මගේ කැමැත්ත ඔබේ කැමැත්ත දෙකක් නේ. මොකද්ද මේ කියන්නේ? ජේසුස් මාංශයකට ආවා. මාංශයකට ආව ගමන් මාංශය කතා කරන දේ වෙනස්. ආත්මයනෝ කතා කරන දේ තව එකක්. මාංශය තුල මාව අදින තැනක් තියෙනවා. ඒකයි ජේසුස් මාංශයකට ඇවිල්ලා තාත්තට උත්තර දුන්නේ. මාංශයකට ඇවිල්ලා. ඒකයි ගලාති 5 උන්වහන්සේ කතා කරලා කියන්නේ 16 වෙනි වගන්තිය. දේවාත්මයන්ගේ මඟ පෙන්වීම හැසිරෙන්න විට මාංශික තෘෂ්ණාව වලට විරුද්ධ වන්නේ නැත. මන්ද මාංශික තෘෂ්ණා ආත්මයන් වහන්සේට විරුද්ධය. ආත්මයන් වහන්සේද මාංශික තෘෂ්ණාව වලට විරුද්ධය. කියන්නේ මාංශයක් එද්දී අපි මේ ලෝකෙට ආවයින් පස්සේ අපි මේ ලෝකේ මස එක්ක ජීවත් වෙද්දී අපි ලෝකේ අදින දෙයක් තියෙනවා. මගේ මාංශය ඉල්ලන දෙයක් තියෙනවා. ඒක ස්ට්‍රගල් එකක්. ජේසුස් දුන්නේ එකයි. තාත්තේ හැබැයි මගේ කැමැත්ත නෙමෙයි ඔබ වහන්සේගේ කැමැත්ත වෙන්න කියලා ජේසුස් යාඥාවේ සුද්ධාත්මයන්ට නතු වෙන්න උනා. ඒක තමයි ඔබගේ මගේ ජීවිතේ. අපි හැමෝටම කැමති දෙයක් තියෙනවා. ඒ කැමැත්ත දේව තාත්තගේ කැමැත්ත නෙමෙයි. හැබැයි යාඥාවේදී එකයි කිව්වේ යමෙක් මානුවේ කැමතිද තමකම නසා මාත් එක්ක එන්න. කියන්නේ මම කැමති දේ මරනවා. පෞල් ජීවිතේ රහස උතන. 25 ඇනිවර්සරි එකේදී තේරුණාද කියන එක? 26 ඇනිවර්සරි එකේදී දැන් දෙන්නම කතා කරද්දී දැන් පර්සනලි ෆාදර් ගිහලා ඇහුවා මොකක්ද ඔයාගේ රහස කියද්දී මොකක්ද ඔයාගේ රහස කියද්දී හස්බන්ඩ් කිව්වා ඒ අවුරුදු 25ේම රහස ඇවිල්ලා ඉරිදා හවසට හදලා දුන්නු වටලප්පම. වටලප්පම? ඔව්. ඊට පස්සේ කියනවා කවදාවත් කිව්වේ නැති රහසක් අද කියන්නම්. බැඳපු පළවෙනි දවසේ මගේ වයිෆ් මට උයලා වටලප්පමක් ගෙනත් දුන්නා. කනවා තියා කටේ තියන්න බෑ. තියුණාද කියන එක හැබැයි මම මාර ගේමක් දීලා ෆාදර් මාර අමාරුවෙන් එක කාලා කිව්වා ඩාලින් මාර රහයි කියලා. බදාගෙන thank you ඩාලින් කියලා වයිෆ් ගියා. එදා ඉඳන් හැමදාම ඉරිදට හදනවා කියන්නකෝ ඒක නැද්ද? හැමදාම මාර කට්ටක් කාලා වටලප්පම කාලා කියනවා ඩාලින් මාර රහයි කියලා. අදටත් අවුරුදු 25ක් ඒක මිස් වෙච්ච දවසක් නෑ ෆාදර්. තේරුණාද කියන එක? හැබැයි මෙච්චර කල් ඒකයි රහස. මම ආසදේ මම කැමති විදිහ එක ලිංගික ජීවිතේ නම්ම ආත්මාර්ථකාමී මම මාව සතුටු කරගෙන අනිත් කෙනා වහක් කරනවා. මගේ ආදර වෙමන්තනේ එක ලිංගිකත්වය තුළ අපි සයිකොලොජි වල ෆැමිලි කවුන්සලින් වල කියා දෙන දේ පිරිමියාගේ ස්වරතාන්ත්‍රය ලිංගික තෘප්තිය මේ විදියට වෙද්දී එකපාර එයා තෘප්තිමත් වෙලා එයාගේ හැඟීම නැති වෙනවා. හැබැයි කාන්තාව එහෙම නෙමෙයි. එයාගේ chart එක gradually වෙන්නේ. ටික එයාව උත්තේජනය වෙලා ස්වරතාන්ත්‍රය නැත්තම් ලිංගික තෘප්තියට ආවයින් පස්සේ ඒක drop වෙන්නේ නැහැ. ඒක හැමින් අඩු වෙන්නේ. ඒක තේරුම් ගන්න ඕනේ. මගේ ආසාව නෙමෙයි
අනිත් කෙනා ගැන හිතන තැන. එක නිදියානේ විතරක් නෙමෙයි හැම තැනකදීම අනිත් කෙනාගේ ආස විදිය. මම ආසයි. අනිත් කෙනාව දරා ගන්න විදිය. එයා කැමති කතා කරන්න. මං කැමති නිශ්ශබ්දව ඉන්න. කච්ච බච්ච කරන මම එපා වෙලා නැද්ද? හැබැයි මගේ ආසාව මම මරලා එයාගේ ආසාවට ඉඩ දෙනවා. එයාගේ ආසාවට ඉඩ දෙනවා. ඒක තමයි ජීවිතේ පවතින තැන. ඒකට ඔබට යාඥාව ඕනේ. මාව මරන්න ජේසු මල්ලිවනට කියලා යාඥා කරලා තාත්තේ පුළුවන් නම් පාත්‍රය හක් කරන්න යාඥා කරද්දී ලුක්තුමාගේ 22 වෙනි පරිච්ඡේදයේ 43 වෙනි වගන්තිය මොකද වෙන්නේ? එකල දේවදූතෙක් ස්වර්ගයෙන් පහළ වී උන්වහන්සේ ශක්තිමත් කළේ. ජේසුව ශක්තිමත් කරන දේවදූතෙක්. දේවදූතයන් නමස්කාර කරන තැන වහන්සේම ශක්තිමත්. ඒ කියන්නේ මොකද්ද මේ මනුෂ්‍ය ස්වභාවය? මගේ ආදර ප්‍රේමන්තනේ ශුද්ධ ත්‍රිත්වය අපිට කියා දෙන දේ ලස්සනයි. ඒ නිසා අපි ජීවත් වෙන්නේ ත්‍රිත්වික අත්දැකීමක් එක්ක. තාත්තා පුතා ශුද්ධාත්මයන් තුළ බැඳෙද්දී මගේ ආදර ප්‍රේමන්තනේ ඔබගේ මාංශය මරලා ශුද්ධාත්මයන්ට ඉඩ දෙද්දී ඔබ එයාට ආදරය කරන්න පුළුවන් වෙනවා. ඇත්තට පාවිච්චි කරනවා නෙමෙයි. ඇත්තට ආදරය කරනවා. ඒතර ජේසු කෑ ගහලා කියන්නේ මගේ ආහාරය මගේ තාත්තගේ කැමැත්ත. ඒ කියන්නේ මම මගේ තාත්තට මගේ අප්පච්චිට මම එච්චර ආදරෙයි. ඒ අප්පච්චිගේ කැමැත්ත කරන එක මට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මම එච්චර ආදරේ නිසා. ඒ ආදරය තමයි ශුද්ධාත්මයන් වහන්සේ. ඒකයි මේ ශුද්ධාත්මයන් ලැබුවායින් පස්සේ අපේ පෞල් ජීවිතවල බැඳීම වෙනස් වෙනවා. ආත්මික ගනුදෙනුවකදී අපේ ජීවිතේ හැම ගනුදෙනුවක්ම වෙනස් වෙනවා. ශුද්ධාත්මයන් අප තුළ ක්‍රියා කරනවා මගේ ප්‍රේමන්තනේ. ඒකයි ඒක හරි ලස්සන ගමනක්. අරගලයක් අමාරුයි. බෑයි කියලා හිතන තැනක්. දාලා යන්න හිතන තැනක්. රියැක්ට් කරන්න හිතන තැනක්. පල්ලි ගන්න හිතන තැනක්. එපා වෙන තැනක්. තිත්ත වෙන තැනක්. හැබැයි මේක අරගෙන යන්න මල්ලු වෙනට ගිහිල්ලා ඔබ තාත්තට කියන්නේ තාත්තේ මට අමාරුයි මේක කරන්න. මට අමාරුයි. මගේ අම්මා තාත්තා කියන දේ කරන්න මට අමාරුයි. මගේ වයිෆ් මගේ හස්බන්ඩ් කියන දේ කරන්න අමාරුයි. හැබැයි අමාරුයි. හැබැයි මගේ අමාරුකම මම ආස විදිය මම බාසට දෙනවා. මේක මේ සප්‍රෙස් කරගන්න එකක් නෙමෙයි. හොඳට මතක තියාගන්න. මගේ කැමැත්ත මම තද කරගෙන නෑ. ඉහලින් බලය ලැබුණාම මම නිදහස් වෙනවා. තමකම නැසෙනවා. මගේ ආදරය මගේ මට ආසාව මගේ පෙරේතකම නැති වෙනවා මගේ. ඒ ආදරය එකයි අපි අද කතා කරන්නේ. බලන්න ජෝම්තුමා ලූක්තුමා සමහර රෝමවරුන්ගේ අද දෙවෙනි කියවීමේ 5 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි වගන්තියේ කතා කරලා කියනවා එපමණක් නොව පීඩා විඳීමෙන් ඉවසිල්ල. ටික ටික තමයි මේක ඉගෙන ගන්න. ජීවිතේ මගේ ආසාවන් එක්ක ඉඳලා මගේ ප්‍රේමන්තනේ ජේසුගේ ජීවිතේ තේමයි. අපි හැමෝගෙම ජීවිතේ දේව තාත්තා මුලින් අපිට ඕන දේ දෙනවා. ඒ ලං කරගන්න නැත්තම් දාලා යන නිසා ඔබ ඒ අර කොන්ක්‍රීට් එක හයි වෙනකන් ෆ්‍රේම් එක තියෙනවා. ඒ පීඩා විඳීමෙන් ඉවසිල්ල. අපි ඉවසන්න පටන් ගන්නවා. ඉවසනවා කියන්නේ සප්‍රෙස් කරනවා නෙමෙයි. ඒක ශුද්ධාත්මයන්ගෙන් ලැබෙන දේවල්. ඒකයි ගලාති 5:22 කතා කරලා කියන්නේ බලන්න ප්‍රේමය ප්‍රීතිය උන්වහන්සේ කතා කරලා කියනවා ආත්මයන් ඇතිවන ප්‍රතිඵල ප්‍රේම ප්‍රීතිය සාමය ඉවසීම ශුද්ධාත්මයන්ගෙන් එන්නේ. ඒක ගිෆ්ට් එකක්. දරන්න පුළුවන් එක ගිෆ්ට් එකක්. පීඩාවෙන් ඉවසිල්ලද. ඉවසිල්ලෙන් තැම්පත් බව. අපි තංගලන්නේ නැහැ. අපි නිශ්චල වෙනවා. මගේ ආදරේ එක ටික ටික අපේ ජීවිතේ වෙන නිශ්චල වුණයින් පස්සේ අපි තුළ බලාපොරොත්තුවක් එනවා. ඒක මම පර්සනලි ඊයේ අත්දැක්ක ලස්සන දෙයක් මම ජීවිතේ අත්දකින්න ඒක නිතර. ඊයේ මගේ ප්‍රේමන්තනේ මට ඕන වුණා උදේ පාන්දර නැගිටලා යාඥා කරන්න. ඒ නිසා පුළුවන් තරම් වෙලාසෙන් ඒත් පරක් වුණා රිෆ්ලෙක්ෂන් දාලා ඉවර වෙද්දි මම හිතනවා එකා මාට්ට විතර උඩට ගියා 6 මාට්ට මහවත්ත පූජාවට යන්න. එකා මාට්ට විතර ගිහිල්ලා දැන් ඔන්න හොඳට වොෂ් එකක් දාගෙන හරි නිදා ගන්නවා කියලා පිළිවෙලට නිදා ගන්න ගියා. නිින්ද යන්නෙම නැහැ. එකමාරයි දෙකමාරයි තුනමාරයි දැන්නම් ඔන්න මම වෙලා බලන තුනමාරයි හතරමාරයි පහමාරයි පහමාට නැගිට පැය දෙකයි නිදා. පැය දෙකක් නිදා ගන්න මම දැන් හෙට වැඩ ඉරිදන්න මම දැන් ඔන්න දැන් කුලප්පු වෙනවා. දැන් චේසුටත් බයිනවා මම නිින්ද යන්න දැන් ඊට පස්සේ මම බැලුවා මොනවද බිස්කටුත් කනවා ඊට පස්සේ නිින්ද ගන්න බලනවා ඊට පස්සේ මම නිින්ද යන්නෙම නැහැ. කොන්ත කියන ඔක්කොම යඥා කළා ඔක්කොම ඉවරයි. තේරුණාද කියන එක?
4:00 ඒත් නින්ද යන්නේ නැහැ. හැබැයි ඊට පස්සේ මේ වචනේ මට මතක් වෙනවා. ඒ මැදට බයිබලේ දාලා ගිහලා වෑන් එකේ. තේරුණාද කෙනක? වෑන් එකේ දාලා ගිහලා බයිබලේ තේරුණාද? දැන් බයිබලේ ගන්න විදියක් නැහැ. ඊට පස්සේ උඩ යතුර උඩ කාමරේ දාලා ඒක වහලා ස්ටුඩියෝ එකේ ඊළඟ යතුර ස්ටුඩියෝ එකේ දාලා ඒකේ AC එකත් මට ඔෆ් කරන්න අමතක වෙලා රෙකෝඩින් එක දාලා ඉවරලා ඊතර යතරත් ඒක ඇතුලේ තේරුණාද කියන. ඉතින් මට උඩට යන්න බැරුව දැන් මේ උඩ පටන් ගත්තේ අරගල එතනින්. තේරුණාද කියන. දැන් යතුර නැතුව ජනකට කතා කරනවා ජනක ඇවිල්ලා වෙන යතුරක් වාගෙන වෙලා උඩ කාමරේ ඇරලා ඊට පස්සේ AC එක ඔෆ් කරගන්න බැරුව පල්ලියේ මේන් එක ඔෆ් කරලා AC එක ඔෆ් කරේ. රෙකෝඩ් ස්ටුඩියෝ එකේ. මේ ඔක්කොමත් එක්ක අන්තිමට පීඩාවෙන් ඉවසීමෙන් තැම්පත් බව. තැම්පත් බවෙන් කිසිදා නොසිදෙන බලාපොරොත්තුවක්. ඒක පීඩාවේ අධ්‍ය අපිට බලාපොරොත්තුවක් එනවා. මන්ද එබඳු බලාපොරොත්තුවකින් පස්වෙනි වගන්තිය. එබඳු බලාපොරොත්තුවකින් කිසිම කලකිරීමක් ඇති වෙන්නේ නැහැ. කාල කන්නේකම මේක මොනවද? නෑ මහා ප්‍රීතියකට පමණ. එබඳු බලාපොරොත්තුවකින් කිසිම කලකිරීමක් ඇති නොවේ. මන්ද අපට දෙන ලද ශුද්ධාත්මයano දේව ප්‍රේමයෙන් අපේ හදවත් පුරවනවා. පෞල් ජීවිතේ රහස එකයි. ත්‍රිත්වික රහස එකයි. ජේසුස් මේ ලෝකේ ඇවිල්ලා ජීවත් වෙලා පෙන්නුවේ තාත්තයි මමයි එක්කෙනෙක්. හරි බැරි වෙන තැන යාඥාවේ සම්බන්ධ වෙලා ශක්තිය ලැබලා මගේ කැමැත්ත අතහැරලා මගේ තාත්තගේ කැමැත්ත වෙනුවෙන් ජීවත් වෙනවා. හැබැයි යකා නිරන්තරයෙන් ඔය ස්වార్థය ආත්මාර්ථය මම කියන තැන ඩියබොලොස් ඔබ වෙන් කරලා තනි කරලා ඔබව අනාරක්ෂිත කරනවා. අනාරක්ෂිත කරපු ගමන් ඔබ බය වෙනවා. බය වෙච්ච ගමන් මොකද කරන්නේ? ඔබ එකතු කරනවා. ඔබ කට්ට අස්සට යනවා. එළියට එන්නේ බයයි. ඉබ්බෙක් වගේ ඔබ ඇතුළට යනවා. වහගන්නවා. හංග ගන්නවා. අපි යන්නේ ලස්සන ඒදම් වයනකට මගේ ප්‍රමාන්තේ. අපි යන්නේ ඒ ලංකාව ලස්සන ඒදම් වයනකට යනවා. ඇයි ලස්සන ඒදම් වයනක් වෙන්නේ මොකක්ද? හල් දැන් අද මං සමන් ගැන ඇහුවා. සමන් 500 ගාණක් මං හිතන්නේ. පිටි 1000 ගාණක්. හල් එක ස්ථාවර මිලක් කැකුළු හාල් වලට දාලා තියෙනවා 210ක්ද කොහෙද? අනිත් මොනවා වෙයිද දන්නේ නැහැ. යන්නේ ලංකාව ලස්සන ඒ දම් වෙනක්. ඇයි මං කියන්නේ ඒ දම් වෙනක් කියලා? දෙවියන් වහන්සේම දෙන්න වෙනවා. ඒ ගෙඩි කඩා ගන්න බෑ අපිට. 100%ක් දෙවියන් වහන්සේ මත යැපෙන තැනකට යන්න කාලය ඇවිල්ලා. මේක භාග්‍යවන්ත කාලයක් මගේ ප්‍රේමාන්තනි. ගෑස් අතිරික්තයක් තිබ්බම පෙට්‍රල් ඕන විදියට ගහගන්න මේ ඩීසල් ඕන විදියට ගහගන්න නෑ. අපි ඒකටත් දෙවියන් වහන්සේ මත යැපෙනවා. අතන ඩීසල් තියෙනවා. එතනට යනවා. ඒ කියන්නේ ඒකත් යැපෙන්න ඕනේ. මගේ තව එක කට්ටයි තියෙන්නේ. කට්ට ඉවර වෙද්දි මතක් වෙනවා දෙවියන්. වෙන්දන මොනවාද කෙලින්ම ගාලා ෂෙඩ් එකට මොන දෙවියන් වහන්සේද? ෂෙඩ් එකට ගියා ගහගත්තා ගමන ගියා. ඕන විදියට දැන් 25000ක් යනවා වෑන් එකට ඩීසල් ගහන්න. වෙන්දට 7000කට ගහපු එක මේක 25000 ගහලා ඊට පස්සේ යන තැන් අන්තිම සීමා සහිතයි. ඒක වාසනාවක් නෙමෙයිද? පූර්ණව යැපෙනවා. පූර්ණව යැපෙන මේක ඇවිල්ලා අභාග්‍යයක් නෙමෙයි මගේ ප්‍රේමන්තනේ. ඒ වගේම අපි අනිත් කෙනා ගැන හිතනවා. අනිත් කෙනාත් එක්ක බෙදා ගන්නවා. බෙදා ගන්න පුළුවන් දේ බෙදා ගන්නවා. මට බය නැහැ. මම අර එලියා චාරපත වල වැන්දපුවට කියද්දි මනේ වැන්දපුවකින් ඉල්ලද්දි රොටියක් වැන්දපුව කියනවා මමයි පුතාටයි මේ කන අන්තිම රොටිය. ඒකෙන් පස්සේ මට නෑ මැරෙන්න තමයි වෙන්නේ. චාරපත වැන්දපුවට එලියා කියනවා බය වෙන්නට එපා. මුලින් මට දෙවියන් වහන්සේට මුල් කොටස දෙන්න. ඔබගේ පිටිනැලිය හින්දෙන්නේ නැහැ. දෙවියන් වහන්සේට මුල් තැන දෙන්න මගේ ප්‍රමාන්තනේ. ඔය යකාගෙන බය අස්ථාවරත්වය කටන්න. කඩලා බාර වෙන්න. ඔබට දෙවියන් වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේ ඇතුළේ කියනවා අරයට දෙන්න. ඔබට තියෙන හෙට දවසට තියෙන දේ බය වෙන්න බෑ. උන්වහන්සේ මන්න වස්සනවා. උන්වහන්සේ ඔබගේ පිටිනැලිය හින්දෙන්න දෙන්නේ නැහැ. ඔබට තියෙන දේ බෙදා ගන්න. සාක්ෂි දරන්න. ත්‍රිත්වික එකමුතුවක්. එනිසා මගේ පවුල මට කියන දේ තුළ ගොඩ ගහගෙන එකතු කරනවා නෙමෙයි. බෙදා ගන්න නිදහස් තැනකට යන්න. ස්වාමීන් වහන්සේ ඔබව බලා ගන්නවමයි.
එනිසා මේ ත්‍රිත්වික එකමුතුව අපේ ජීවිතය අයිති කරගමු. එකකින් අදහස් කරන්නේ මාර ලේසි නෑ අමාරුයි. මම කියන කෙනාව යකා කුලොප්පු කරද්දි අවුස්සද්දි උලුප්පද්දි ඒ මල්ලි වෙනට ගිහලා තාත්තට කියන තාත්තේ මම ආස දේ මෙහෙම. මම ආසයි වගේ පෞල් ජීවිතේ මෙහෙම. මම ආස දේ මෙන්න. හැබැයි වහන්සේගේ ආස දේ මට කරන්න දෙන්න. මම නෙමෙයි ඔබ වහන්සේ. තවදුරටත් මා තුල මම නෙමෙයි ඔබ වහන්සේ ඉන්න තැනකට එන්න. ඒ තුල ත්‍රිත්වික එකමුතුව මම අනිත් කෙනා වෙනුවෙන් ජීවත් වෙලා දැනෙන සතුට ඒ ප්‍රීතිය විඳගන්න විවිධත්වය තුළ ඒකත්වයක් දකින්න ත්‍රිත්වික එකමුතුව ඉල්ලලා අද අපි යාගය තුළ මැදිහත් වෙමු යාඥා කරමු. ආමෙන්. ඇස් දෙක පියාගෙන සිරුමෝගුණක්